ඔන්න දුවේ පුතේ අපි පොරොන්දු වෙච්ච පරිදි පුතාලට ගිය මාසේ වගේම මේ මාසෙත් ගණිත ගැටලු මාසික සංග්‍රහවත් අරගෙන ඇවිල්ලා ඉන්නවා. එතකොට අපිත් එක්ක ගිය මාසෙදි සහභාගී වෙච්ච දුවල පුතාලා ඉන්නවා නම් පත්තරේ මිලදී ගන්න බැරි වෙච්ච එහෙම නැත්නම් අලුතෙන්ම සම්බන්ධ වෙන දුවල පුතාලාට මිලදී ගන්න බැරි වුණා නම් අපේ පෙබරවාරි කලාපය දැන් වෙළඳපොලේ තියෙනවා. පුතාලාට බුක් ෂොප් එකකින් ගන්න පුළුවන්. එහෙම නැත්නම් පත්‍ර කඩේකින් ගන්නත් පුළුවන්. එහෙමත් බැරි වුණොත් එහෙම පුතේ මෙන්න මේ නම්බර එකට 0.76යි 0.99යි 13යි 0.3 එහෙමත් නැත්නම් 0.76යි 0.99යි 13යි 0.4 කියන ෆෝන් නම්බර්ස් දෙකෙන් එකකට WhatsApp පණිවිඩයක් යවලා දැනගන්නත් පුළුවන් කොහොමද මිලදී ගන්න කියන ආකාරය නැත්නම් පුතාට කෝල් එකක් දීලා හරි දැනගන්න පුළුවන්. රයිට්. එතකොට මේකේ අපි ගිය පාර සාකච්ඡා කරා පුතේ ප්‍රශ්න පත්‍ර 25ක් ප්‍රශ්න 250ක්. දැන් මේ පෙබරවාරි මාසයේදී පුතාලා දන්නවා දිනවල අඩුවක් තියෙනවා. දින 28යි තියෙන්නේ මේ අවුරුද්දේ. මේ මාසෙට අදාළව ප්‍රශ්න පත්‍ර 23ක් අපි සාකච්ඡා කරන්න හදන්නේ. එතකොට අපි ගිය මාසේ වගේම දිනපතා අපි ඒ දවසට අදාළ ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරනවා. පුතාලට තියෙන්නේ දවසට අදාළ ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියලා හවස 3න් පස්සේ සමනල දැනුම YouTube නාලිකාවත් එක්ක සම්බන්ධ වෙන්න. පුතාලගේ යාළුවෝ ඉන්නවා නම් ඒ අයටත් අපේ මේ අලුත් වැඩසටහන දැනුවත් කරන්න පුළුවන්. මොකද ලොකු ප්‍රමාණයක් පුතේ අපි ප්‍රශ්න සාකච්ඡා කරන මාසයකට ඒක පුතාලට මහන්සියක් නැතුව කරගෙන යන්න පුළුවන්. ඒක නිසා ඔයාගේ යාළුවෙක්ටත් පුළුවන් ඔයාලට මේ උදව්ව කරන්න. right. එතකොට පුතේ මේ පෙබරවාරි කලාපයේ සඳුදා දවසක තමයි අද පළවෙනි ප්‍රශ්න පත්‍රය අපි සාකච්ඡා කරන්න හදන්නේ. අද දවසේ ප්‍රශ්න 10ට අපි යමු. පහන් ශ්‍රේණියේ දෝල පුතාලට අද දවසේ දීලා තියෙනවා මම ප්‍රශ්න 10ක්. පළවෙනි ප්‍රශ්නේ විදිහට දීලා තියෙන්නේ 200 භාගයෙන් පහෙන් එකක් කීයද කියලා අහනවා. අපි ප්‍රශ්න ටික පුතාලා එතකොට දැන් අද වෙනකොට සමහර දෝල පුතාලට මිලදී ගන්න බැරි වුණා නම් අද දවස හෙට දවස ඇතුළත පුතාලා ඉක්මනට මේක මිලදී ගන්න. එතකොට පුතාලට මේකට අර ගිය මාසේ සහභාගී වුණා වගේ සක්‍රීයව සහභාගී වෙන්න පුළුවන්. නැත්තම් මේකේ මේ ටික බලාගෙන හිටියට පුතේ 100%ක් අර මම කියන දේවල් ඔළුවට යන්නේ නැති වෙන්න පුළුවන්. පුතාලා දැන් ප්‍රශ්න එකපාරක් කරලා නම් උත්තර ලියන්නේ පුතාලට තේරෙනවා මම මේ කියන දේ මොකද්ද කියන එක ටක් ගාලා තේරුම් ගන්න හැකියාව තියෙනවා. 200 භාගයෙන් පහෙන් එකක් කීයද කියලා අහනවා. එතකොට පුතේ 200 භාගය කීයද? 100යි. 200 භාගය 100යි. ඒකෙනුත් පහෙන් එකක්. එහෙනම් ඒකෙනුත් පහෙන් එකක් කියන්නේ මේක මොකද කරන්න ඕනේ? පහට බෙදන්න ඕනේ. 200 භාගයෙන් පහෙන් එකක් කියන්නේ පහෙන් බෙදන්න ඕනේ. එකට නැහැ පහේවා 10ට පහේවා කීයක් තියෙනවද කියලා මුලින් බලන්නේ අපි. 10ට පහේවා කීයද පුතේ? 2යි. ඊළඟට 5 වරක් 2 10යි. 10න් 10ක් අඩු කළාම බිඳුවයි. ඊට පස්සේ මේ බිඳුව මෙතෙන්ට ගන්නවා. බෙදලා අවසන් නැහැ නේද? දැන් මේ බිඳුවට පහේවා කීයක් තියෙනවද බලන්න. මෙතන වටිනාකම බිඳුවයි හැදුනේ. බිඳුවට පහේවා බිඳුවයි. 5 වරක් බිඳුව බිඳුවයි කියලා අර වගේම බිඳුවෙන් බිඳුවක් අඩු කරනවා බිඳුවයි. අන්න බෙදලා අවසන්. එහෙනම් 100 පහෙන් බෙදුවම 20යි. එහෙනම් අන්න අපි මොකද්ද කරේ? 200 භාගයෙන් පහෙන් එකක් බැලුවා. 200 භාගේ 100යි. ඒක පහෙන් බෙදුවා. පහෙන් බෙදුවම එක කොටසක් 20යි. පුතාලගේ උත්තරේ කීයද වෙන්න ඕනේ? 20 වෙන්න ඕනේ. right. දෙවෙනි ප්‍රශ්නේ. ඉඩමකින් භාගයක දෙකෙන් එකක් කියලා තියෙන්නේ භාග සංඛ්‍යාවක් විදිහට ඉදිරිපත් කරලා තියෙන්නේ. ඉඩමකින් භාගයක එළවලුද ඉතිරියෙන් භාගයක් වීද වගා කරන ලදී. ඉතිරි ප්‍රමාණය ඉඩමෙන් කොපමණ ප්‍රමාණයක්ද කියලා අහනවා. දැන් මේ වගේ එකකට අපි ගොඩක් වෙලාවට පුතේ හොඳම දේ තමයි පුතේ මේකට රූප සටහනක් මෙහෙම ඇඳ ගන්නවා ඉඩමක්. ඒ ඉඩමෙන් භාගයක් අපි බලනවා මෙහෙම. භාගයක් මොනවාද වගා කරලා තියෙන්නේ? එළවලු වගා කරලා තියෙන්නේ. එළවලු කියලා ලියා ගන්නවා. ලියලා ඊට පස්සේ තමයි එතන ඉඳලා වාක්‍ය කියවනවා. ඉතිරියෙන් භාගයක් වී. ඔන්න ඉතිරි මෙච්චරක්. ඒකෙනුත් භාගයක්. ඒකෙනුත් භාගයක් මොනවාද පුතේ වගා කරලා තියෙන්නේ? වී වගා කරලා තියෙනවා. ඉතිරි ප්‍රමාණය ඉඩමෙන් කොපමණ ප්‍රමාණයක්ද කියලා අහනවා. ඉතිරි වුණානේ පුතේ දැන් එළවලුයි වී වගා කරලා තව ඉතුරු වුණානේ. ඒ ප්‍රමාණය ඉඩමෙන් කොපමණ ප්‍රමාණයක්ද කියලා අහනවා. පුතාලා දන්නවා මේක දැන් මේ කොටස් වලට බෙදලා තියෙන්නේ. ඔක්කොම එක සමාන කොටස් වලට බෙදෙන විදිහට කඩා ගන්න ඕනේ.
එතකොට මම කරන්නේ මෙන්න මේ ඊර මෙහෙම දික් කරනවා. එතකොට පුතාට පේනවා කොටස් 1යි 2යි 3යි 4යි සමාන කොටස් කීයක් එනවද? 4ක්. එහෙනම් අපි සමාන කොටස් 4යි. ඒකෙන් ඉතිරි ප්‍රමාණය කොච්චරද? මුළු ඉඩම කොටස් 4යි. ඒකෙන් ඉතුරු වුණා 1ක්. එහෙනම් ඉතිරි ප්‍රමාණය ඉඩමෙන් කොපමණ ප්‍රමාණයක්ද? එහෙනම් පුතේ උත්තරේ මොකද්ද? 4න් 1යි. එහෙමත් නැත්නම් කවුරු හරි පුතේ කාලයි කියලා තියෙනවා නම් අපිට ඒකටත් හරි දෙන්න වෙනවා. 4න් 1යි කියන්නේ කාලයි කියන එකනේ. හරි. ඒ අපි කතා කළේ දෙවෙනි ප්‍රශ්නය. ඔන්න දෙවෙනි ප්‍රශ්නේ අපි සාකච්ඡා කරා. යන් අපි තුන්වෙනි ප්‍රශ්නෙට යශෝරා ළඟ රුපියල් 280ක් ඇත. ඉනෝෂා ළඟ ඇත්තේ රුපියල් 160කි. දෙදෙනා ළඟ මුදල් සමාන වීමට යශෝරා ඉනෝෂාට කීයක් දෙන්න ඕනද කියලා අහනවා. පුතේ මේකේ දැන් යශෝරා ගාව තියෙන 280ක් ඉනෝෂා ළඟ තියෙන 160. ඒතර වැඩි කෙනානේ අඩු කෙනාට දෙන්න ඕනේ. ඒතර මේ දෙන්න අතර එක්කෙනෙක්ට වැඩි අනිත් කෙනාට වඩා අපි කොච්චරක් වැඩිද කියලා මුලින්ම හොයා ගන්න ඕනේ. එක්කෙනාට 280ක් තියෙනවා අනිත් කෙනාට 160ක් තියෙනවා. කොච්චරක් වැඩිද බලමු. වැඩිපුර තියෙන කෙනා ගාව කොච්චරක් වැඩිපුර තියෙනවද කියලා බලන්න මොකද කරන්නේ? අඩු කරන්න ඕනේ. බිංදුවෙන් බිංදුවක් බිංදුවයි. 8න් 6ක් 2යි. 2න් 1ක් 1යි. එහෙනම් වැඩිපුර තියෙන කෙනා ගාව 120ක් තියෙනවා. රුපියල් 120ක් තියෙනවා. එහෙමයි කියලා යශෝරා අඩුවෙන් තියෙන ඉනෝෂට ඔය 120ම දීලා හරිනවද? ඊට මොකද වෙන්නේ? අන්තිමට යා ගාව තියෙන ටික අඩු වෙලා ඉනෝෂ ගාව තියෙන ටික වැඩි වෙනවා. ඒ නිසා එහෙම කරන්න බෑ පුතේ. ඔයා කරන්න ඕනේ වැඩිපුර තියෙන ප්‍රමාණයෙන් භාගයක් විතරයි දෙන්න ඕනේ යාළුවට. භාගයක් දුන්නා නම් ඔයාගේ ප්‍රමාණයයි යාගේ ප්‍රමාණය සමාන වෙනවා. අන්න 120න් භාගයයි දෙන්න ඕනේ පුතේ. 120න් භාගයක් හොයන්න මොකද කරන්න ඕනේ? දෙකෙන් බෙදන්න ඕනේ. බලමු බෙදලා ටක් ගාලා. එකට දෙකේ වණයි නිසා 12ට බලනවා. 12ට දෙකේව 6ක් තියෙනවා පුතේ. දෙවරක් 6 12යි. 12න් 12ක් බිංදුවයි. ඊළඟට මේ බිංදුව ගන්නවා. බිංදුවට දෙකේවා බිංදුවයි. දෙවරක් බිංදුව බිංදුවයි. බිංදුවෙන් බිංදුවක් අඩු කළාම බිංදුවයි. එහෙනම් පුතේ 120 දෙකෙන් බෙදුවම කීයද? 60යි. right. එහෙනම් වැඩිපුර තියෙන කෙනා 280ක් තියෙන කෙනා කවුද? යශෝරා. යශෝරා ගාව පුතේ 280ක් තියෙනවා වැඩිපුර. වැඩිපුර තියෙන කෙනා. ඊළඟට අනිත් කෙනා ඉනෝෂා. එහෙනම් මම කිව්වේ දැන් වැඩිපුර තියෙන යශෝරා ගාව 120ක්. ඒකෙන් භාගයක් ඉනෝෂට දෙන්නලු. ඉනෝෂා ගාව තියෙන 160යි. ඔන්න ඒකෙන් භාගයක් කියන්නේ 60යිනේ දෙන්න ඕනේ ඉනෝෂට. එහෙනම් ඉනෝෂා ගාව තියෙන ගානට 60ක් එකතු කරනවා. එහෙම භාගයක් දෙනවා කියන්නේ පුතේ යශෝරා ගාව තියෙන භාගයක් නේද අඩු වෙන්නේ. එහෙනම් එයාගෙන් 60ක් අඩු කරනවා. උත්තරේ නම් දැනටමත් දන්නවා පුතේ 60යි. උත්තරේ 60යි භාගය දෙන්න ඕනේ. මම මේක දැන් පුතාලට තහවුරු කරලා පෙන්නන්න හදන්නේ. භාගයක් දුන්නා නම් හරි දෙන්නගේ ගාන සමාන වෙනවා කියලා. ඔන්න බලන්න. බිංදුවයි 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 6යි 6යි 12න් 2යි ඉතිරි 1ක් 1යි 1යි 2යි. හරි. එතකොට දැන් ඉනෝෂා ගාව තියෙනවා යාට 60ක් හම්බුනහම 220ක් තියෙනවා. යශෝරා ගාව තියෙන 280න් 60ක් අඩු වෙන්න ඕනේ. ඇයි ඒක ඉනෝෂට දුන්නානේ. බිංදුවෙන් බිංදුවක් බිංදුවයි 8න් 6ක් 2යි. මෙතන 2යි 220යි. අන දෙන්න ගාම 220 220 ආවා. ඒ කියන්නේ යශෝරා ඉනෝෂාට දෙන්න ඕන ගාන රුපියල් 60යි. මෙච්චර හදන්න ඕනේ නැහැ. මම මේක තහවුරු කරන්න පුතේ හදුවේ. පුතාලා 280න් 160ක් අඩු කරලා ඒක දෙකෙන් බෙදුවා නම් උත්තරේ එනවා. එහෙනම් උත්තරේ විදිහට ලියන්න ඕන පුතේ රුපියල් දාන්න රුපියල් 60යි. රුපියල් 7 දාලා ලියන්න ඕන. රුපියල් 7 තියෙන ඒවා මිලක් සම්බන්ධයෙන් අහුවම අපි රුපියල් 7 අනිවාර්යයෙන්ම දාන්න ඕනේ. හරි. එතකොට අපි ප්‍රශ්නාංක 3 සාකච්ඡා කළේ. අපි යන් අද දවසේ 4 වෙනි ප්‍රශ්නේ දීලා තිනවා. වර්ෂයකට දින 30ක් ඇති මාස කීයද කියලා අහනවා. වර්ෂයකට දින 30ක් ඇති මාස 4යි තියෙන්නේ. මොනවාද ඒ 4? අප්‍රේල්. මාස කීයද කියලා අහන්නේ. උත්තරේ 4යි පුතේ. මම ඒක පොඩ්ඩක් මතක තියාගන්න විදිහට ආපහු මතක් කරන්න. ඊයේ මාසෙදිත් මම නැවත කියලා දුන්නා. අප්‍රේල්. ඊළඟට ජූනි. ඊළඟට සැප්තැම්බර්.
ඊළඟට නොවැම්බර්. දින 30ක් තියෙන මාස 4යි. ඒ මොනවාද? අප්‍රේල්, ජූනි, සැප්තැම්බර්, නොවැම්බර්. ඒක මතක තියාගන්න මම කිව්වා. මෙන්න මේ වාක්‍ය මතක තියාගන්න. අපේ ජුවානිස්ට සැප නොවේ කියලා මතක තියාගන්න. එතකොට මේවැ අකුරු දාලා තමයි අපිට මේක හදාගන්න පුළුවන්. අපේ කියන අප්‍රේල්, ජුවානිස් කියනකොට ජුවන්නයි නියන්නයි දාලා ජූනි, සැප කියනකොට සැප්තැම්බර්, නොවේ කියනකොට නොවැම්බර්. එහෙනම් මතක තියාගන්න කියලා මම පුතාලට කිව්වා. right. එතකොට මේකට අදාළ උත්තරේ වෙන්නේ මේ මාස ටික ලියලා හරියන්නේ නැහැ. දින 30ක් ඇති මාස කීයද පුතේ? උත්තරේ 4යි. අපි යන් ඊගාව ප්‍රශ්නෙට. ප්‍රශ්න අංක 5. මෙම රූපයේ පාට කර ඇති කොටස මුළු රූපයෙන් කවර කොටසක්ද කියලා අහනවා. ඔන්න මුළු රූපය මේකේ පුතේ මෙහෙම හරි මැදින් මෙහෙම ඉරක් ගිහිලා තියෙනවා. ඊළඟට මේ අතරත් ඔන්න හරි මැදින් ඉරක් ගිහිලා තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ කොටස දෙකට බෙදාගෙන මෙහෙම ඉරක් යනවා. ඒකෙන් මෙන්න මේ උඩ කොටස මෙහෙම පාට කරලා තියෙනවා. එතකොට කීයෙන් පංගුවක්ද මේ පාට කරලා තියෙනවා කියලා උත්තරයක් දෙන්න බෑ. හැම කොටසක්ම සමාන නැහැ. මම කරන්නේ මේ හැම කොටසක්ම සමාන වෙන ලෙස මෙන්න මෙහෙම ඉරක් ඇඳ ගන්නවා. right. දැන් හැම කොටසක්ම සමානයි. දැන් ගණන් කරන ඔක්කොම කොටස් කීයක් තියෙනවද කියලා. 1 2 3 4 5 6 7 8යි. එහෙනම් කොටස් 8ක් තියෙනවා. ඒකෙන් එකක් පාට කළා. right. එහෙනම් මෙම රූපේ පාට කර ඇති කොටස මුළු රූපයෙන් කවර කොටසක්ද? පුතේ 8න් එකයි. නැත්නම් 8න් පංගුවයි කියලා අකුරෙන් ලියලා තිබුණත් උත්තරේ හරි. right. අපි යන් ඊගාව ප්‍රශ්නෙට. පොතක මිල දැන් පුතේ මේ පුතාලට තේරෙනවා දැන් ප්‍රශ්න පත්‍රයේ අතේ නැතුව මේක අහගෙන හිටියොත් එහෙම ටිකක් තේරෙන්නේ නැති ගතියක් තියෙනවා. දැන් මට ලොකු වෙලාවක් අරගෙන ඔයගොල්ලන්ට පැහැදිලි කරන්නත් බෑ. බෑ කියලා කියන පුතේ දැන් මේක වීඩියෝ එකක් නිසා දිගින් දිගටම එකම දේ කිව්වොත් පුතේ හැමදාම බලන දුවල පුතාලට මේක එපා වෙනවා. ඒ නිසා තමයි මම හිතාගෙන ඉන්නේ ඕගොල්ලෝ මේකට උත්තර ලියලා ප්‍රශ්න පත්‍රෙත් අතේ තියාගෙන තමයි මේ මොනවාද වෙන්නේ මේ ප්‍රශ්න ටික කොහොමද හදන්නේ කියලා බලාගෙන ඉන්න දුවල පුතාලා කියලා හිතාගෙන තමයි මම මේ උත්තර පිළිතුරු සාකච්ඡා කරන්නේ. ඒ නිසා අර ගිය මාසේ වගේම අපිත් එක්ක සම්බන්ධ වෙන්න එහෙම බැරි වෙලා තියෙනවා නම් මේ පාර අපිට සංගරාව මිලදී ගන්නකොට පොඩි ප්‍රමාදයක් වුණා නම් වෙළඳපළට එන්න. නමුත් දැන් මේ වෙනකොට පුතාලට ඕන තැනකින් මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. 6 වෙනි ප්‍රශ්නේ පුතේ පොතක මිල පෑනක මිල මෙන් දෙගුණයකි. පොතක් හා පෑන් 3ක් මිලටගෙන රුපියල් 100 නෝට්ටුවක් මුදලාලිට ලබා දුන් විට ඉතිරි මුදල ලෙස රුපියල් 25ක් ලැබුණි. පොතක හා පෑනක මිල වෙන වෙනම සොයන්න. එහෙනම් ඔන්න පුතේ දැන් මේ ප්‍රශ්න ටිකක් දිගයි. ඒ වුණාට අපි මේක කටු සටහනක් දාගත්තම අපිට සරලව තේරෙනවා. පොතක මිල පෑනක මිල මෙන් දෙගුණයකි. තියෙන්නේ මොනවාද? එකක් පොත තියෙනවා අනිත් එක පෑන තියෙනවා. පොතක මිල පෑනක මිල මෙන් දෙගුණයයි. ඔන්න පෑනක් එකයි නම් පොතක් දෙකයි. දෙගුණයයිනේ. එකයි මං එහෙම දැම්මේ. පොතක් හා පෑන් 3ක් මිලටගෙන. ඔන්න මිලට ගන්න කෙනා පොත් එකයි පෑන් 3ක් ගන්නවා. පොත් එකයි කියන්නේ මම මේ ඉලක්කම මෙතනට දානවා. පොත් එකයි. පෑනක් වගේ පොත දෙගුණයයි. එක පොතයිනේ ගන්නෙ. එහෙනම් දෙගුණෙම තමයි. හැබැයි ගන්නකොට මිලදී ගන්නවා පෑන් කීයක්ද? පොතක් හා පෑන් 3ක් මිලටගෙන. එහෙනම් පෑන් 3ක් ගන්නවා නම් මම මෙතන 3ක් දානවා. එයි. මෙතන පෑනක් එකයි. එහෙනම් පෑන් 3ක් 3යි කියලා මම දා ගන්නවා. දාලා රුපියල් ඊට පස්සේ මම කතාව කියවනවා. පොතක් හා පෑන් 3ක් මිලටගෙන රුපියල් 100 නෝට්ටුවක් මුදලාලිට ලබා දුන් විට ඉතිරි මුදල ලෙස රුපියල් 25ක් මුදලාලිගෙන් ලැබෙනවා අපිට. ඒ කියන්නේ 100ක් කඩේට දුන්නම 25යි අපිට හම්බෙන්නේ. ඉතුරු වශයෙන්. ඒ කියන්නේ ඉතුරු ටික මුදලාලි තියාගන්නවනේ. තියාගන්නේ අපේ මේ පොතේ සහ පෑනේ වටිනාකම. පෑන් 3ේ වටිනාකම. අපි බලමු කීයක් තියාගෙන තියෙනවද කියලා පුතේ 25. මෙහෙම මෙහාට ගෙනාව මෙතන 10යි 10න් 5ක් 5යි. මෙතන දැන් තියෙන 9යි 9න් 2ක් 7යි. මෙතන බිංදුවයි. මේ පැත්තට දුන්නානේ. ඒ නිසා 75යි. එහෙනම් අපිට ගිහිල්ලා තියෙන මුළු වියදම කීයද? රුපියල් 75යි. ඒ මොකටද?
මෙතන දෙක දාලා තිබ්බට මතක තියාගන්න මේ දෙක කියන්නේ එක පොතක වටිනාකම. මෙතන තියෙන්නේ පෑන් 3ක වටිනාකම. එක පොතයි පෑන් 3යි රුපියල් 75යි. දැන් ලේසි මම මෙහෙම දාගත්තේ ලේසි හදන්න. අපිට ගිය මුළු වියදම 75යි. අපිට පුළුවන් එක පොතක පෑනක වටිනාකම හොයාගන්න. මෙතන පෑන් 3ක් නේ තියෙන්නේ. අපි එක පොතක වටිනාකම හොයාගන්නත් පුළුවන්. මෙතන තියෙන්නේ පොත් එකයි. ඒක හොඳට මතක තියාගන්න. එක පොතයි තියෙන්නේ. right දැන් මම කරන්නේ මෙන්න මේ ඉලක්කම් දෙකේ එකතුව. අරගෙන 5යින් එකතුව. මේ 75 5න් බෙදනවා. 7ට 5 ඒවා 1යි. 5 වරක් 1 5යි. 7න් 5ක් අඩු කළාම 2යි. ඊළඟට මේ 5 ගන්නවා මෙතෙන්ට 25ක් එනවා එතන 25ට 5 ඒවා 5යි 5 වරක් 5 25යි 25න් 25ම අඩු කළාම බිඳුවයි. එහෙනම් 75 මම 5න් බෙදුවා පුතේ ආවේ කීයක්ද 15යි. ඒ කියන්නේ මෙතන ඔක්කොම කොටස් කීයක් තියෙනවද? කොටස් මෙතන 2යි මෙතන 3යි. කොටස් 2 සහ කොටස් 3 එකතුව කොටස් 5යි. මං 75 කොටස් 5න් බෙදුවා. එක කොටසක් කීයද? එක කොටසක් 15යි. එහෙනම් මෙයාට කොටස් 3ක් දෙනවා. මෙයාට කොටස් 2ක් දෙනවා. 15 ඒවා දෙකක් මෙයාට දෙනවා. කීයද? රුපියල් 30යි. මෙයාට දෙනවා 15 කොටස් 3ක්. 15 ඒවා 3ක් කීයද? 15යි 15යි 30යි 30යි 15යි 45යි. එහෙනම් එයාට යනවා රුපියල් 45. ඔන්න 30යි 45යි එකතු කරාම 75ක් හැදෙනවා. දැන් පුතාට මතකයි නේද? මෙතන තියෙන්නේ පොත් 1යි, මෙතන තියෙන්නේ පෑන් 3යි. එහෙනම් පොතක හා පෑනක මිලනේ ඕනේ. පොතක මිල කෙලින්ම මෙයාව දාන්න පුළුවන්. පොතක් කීයද? පොත රුපියල් 30යි. පොත රුපියල් 30යි. පොත රුපියල් 30යි. පෑනක් හොයන්න මොකද කරන්න ඕනේ? මේ පෑන් 3ක මිලනේ 45 පෑනක් හොයන්න 3ෙන් බෙදෙනවා. බෙදන්න දෙයක් නැහැ. 15 අපි 3ෙන් ගුණ කරලානේ ගත්තේ. ඒ කියන්නේ පුතේ පෑනක් කීයද? 15යි. එහෙනම් උත්තරේ තමයි මම මේ ලිව්වේ. පෑන රුපියල් 15යි. එහෙනම් පුතාලගේ උත්තරේ මෙන්න මේක වෙන්න ඕනේ. පොතක හා පෑනක මිල වෙන වෙනම සොයන්න. රුපියල් 30යි පොතක්, පෑනක් රුපියල් 15යි. පැහැදිලිව ලියන්න ඕනේ. උත්තරේ නිකම්ම 15යි 30යි දාන්නත් බෑ. මොකද්ද 15 මොකක්ද 30 කියලා වෙන වෙනම ලියලා තියෙනවා. right. ඒ අපි කතා කළේ 6 වෙනි ප්‍රශ්නය. අපි යන් අද දවසේ 7 වෙනි ප්‍රශ්නෙට. 7 වෙනි ප්‍රශ්නේ. මෙම සිලින්ඩරයේ දාර මුහුණත් ශීර්ෂ ගණන කීයද කියලා අහන්නේ. සිලින්ඩරයක් තියෙන පුතාලට පේනවා. මම උත්තරේ කියන්නම් මෙහෙම. මේකේ පුතේ දාර කීයක් තියෙනවද? දෙකක් තියෙනවා. ඒ දාර වක්‍ර දාර පුතාලා මෙතනින් දෙක කියලා දාලා තිබුණා නම් හරි. මුහුණක් තියෙනවා මේ පැත්තේ එහා පැත්තේ දෙකක් තියෙනවා. මුහුණක් තුනක් නෑ. මේම රවුමට තියෙන එක අපි ගන්නෙ නෑ පුතේ. මේ වක්‍ර පෘෂ්ඨය අපි මුහුණතක් ලෙස ගන්නෙ නෑ. මුහුණතක් ලෙස ගන්නෙ මොනවාද? තල පෘෂ්ඨ විතරයි. දැන් 17 එකක නම් උඩ සහ යට මුහුණක් දෙකක් තියෙනවා. 17 එකම තමයි සිලින්ඩරය කියන්නේ නේ. ඒතර උඩ සහ යට මුහුණක් දෙකක් තියෙනවා. එහෙනම් මුහුණත් දෙකයි කියලායි ගන්නෙ. ශීර්ෂ ගණන බිඳුවයි. දැන් මේක එක ශීර්ෂයක්වත් නැහැ. එක මුල්ලක්වත් නැහැ. දාර වලින් සම්බන්ධ වෙලාවත් මොකුත් හැදිලා නැහැ. ඒ නිසා ශීර්ෂ වලට දාන්න ඕනේ පුතාලා බිඳුවයි. අපි යන් 8 වෙනි ප්‍රශ්නෙට. එක සමාන කොටු ඇති මේස රෙද්දක දිග අතර කොටු 8ක්ද පළල අතර කොටු 8ක්ද ඇත්නම් මේස රෙද්දේ ඇති මුළු කොටු ගණන කීයද කියලා අහනවා. මෙන්න මේ වගේ මේස රෙද්දක්. දැන් මම 8යි 8 එකක් අඳින්නේ නැහැ. මෙන්න මෙහෙම තියෙනවා කොටු රෙද්දක්. දිග අතට 8යි පළල අතට කොටු 8යි. ඔක්කොම කොටු කීයක් තියෙනවද කියලා අහනවා මුළු කොටු ජාලයේම. ඒ කියන්නේ මුළු රෙද්ද පුරාම කොටු 8 ගුණ කිරීම 8 8 වරක් 8 60
4යි පුතේ. ඔක්කොම කොටු කීයක් තියෙනවද? 64ක් තියෙනවා. 8 වෙනි ප්‍රශ්නේ සාකච්ඡා කළේ. අපි යමු පුතේ 9 වෙනි ප්‍රශ්නෙට. කිලෝග්‍රෑම් සහ ග්‍රෑම් එකතු කරන්න තියෙන්නේ. සාමාන්‍ය විදිහට එකතු කරන්න තියෙන්නේ. හැබැයි පරිස්සමින් වරද්දන්න නැතුව කිලෝග්‍රෑම් 15යි ග්‍රෑම් 800ට කිලෝග්‍රෑම් 8යි ග්‍රෑම් 350ක් එකතු කරන්න තියෙන්නේ. එකතු කරලා බලමු අපි. බිඳුවයි 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 මේ පැත්ත ඉඳලා එකතු කරන්නේ. බිඳුවයි 5යි 5යි 8යි 3යි 11න් 1යි ඉතිරි 1ක් 5යි 1යි 6යි 6යි 8යි 14න් 4යි ඉතිරි 1ක් 1යි 1යි 2යි. ඔන්න එන්න ඕන උත්තරේ මොකද්ද පුතේ? කිලෝග්‍රෑම් 24යි ග්‍රෑම් 150යි පුතාලගේ උත්තරේට එන්න ඕන. right අපි යන් ඊගාව ප්‍රශ්නෙට අවසාන ප්‍රශ්නේ නේද අද දවසේ. ඔව් 10 වෙනි ප්‍රශ්නය කිලෝග්‍රෑම් 7යි ග්‍රෑම් 400කින් කලින් එකතු කරේ දැන් අඩු කරන්න තියෙනවා කිලෝග්‍රෑම් 5යි ග්‍රෑම් 925ක්. කිලෝග්‍රෑම් 5යි ග්‍රෑම් 925ක් අඩු කරන්න තියෙනවා. සාමාන්‍ය අඩු කිරීමක් තියෙන මෙතනත්. බිඳුවෙන් 5ක් බෑ පුතේ මේ පැත්තෙන් ඉල්ලගෙන එනකොට මෙහා 10ක් වෙනවා අවසාන ගෙනා නේද? 10න් 5ක් 5යි. මෙතන දැන් තියෙන්නේ කීයද? 9යි. 9න් 2ක් 7යි. මෙතන දැන් 4ක් නෙමෙයි පුතේ 3යි තියෙන්නේ. එහා පැත්තට දුන්නේ එයාගෙන්නේ. 3න් 9ක් අඩු කරන්න බැරි නිසා මෙයාගෙන් එකක් ඉල්ල ගන්න පුළුවන්. සාමාන්‍ය අඩු කිරීමක් තියෙනවා. මෙයාගෙන් එකක් ඉල්ල ගත්තම මෙයා කීයක් වෙනවද? ඒක ඉස්සරහට දැම්මම 13ක් වෙනවා. 13න් 9ක් අඩු කරාම 4යි. දැන් මෙතන 7ක් නෑ පුතේ එහා පැත්තට දුන්නා 6යි තියෙන්නේ. 6න් තමයි 5 අඩු කරන්න ඕනේ. 6න් 5ක් අඩු කළාම 1යි. ඔන්න උත්තරේ කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 475යි. right එතකොට අපි කතා කළේ මේ පෙබරවාරි මාසේ පළවෙනි දවසට අදාළ ප්‍රශ්න පත්‍රයේ පිළිතුරු ටික තමයි අපි සාකච්ඡා කරේ. ඔන්න එතකොට පුතාලගේ අලුත්ම කලාපය ගණිත ගැටලු සඳහා වන මාසික සංග්‍රහව සමනල දැනුම මෙතින් පුතාලට ඉදිරිපත් කරලා තියෙන්නේ. මේක පුතාලට ළඟ තියෙන බුක් ෂොප් එකකින් නැත්නම් පත්‍ර කඩේකින් මිලදී ගන්න පුළුවන්. ගිය මාසෙත් අපිත් එක්ක සම්බන්ධ වෙච්ච බොහෝ දුවල පුතාල පිරිසක් තමයි මේ මාසෙත් සම්බන්ධ වෙන්නේ. ඒගොල්ලන්ට මිලදී ගන්න බැරි වුණා නම් පුතේ මේ දවස්වල හැකි ඉක්මනින් මිලදී ගන්න රුපියල් 100ක මුදලක් විතරයි වෙන්නේ. එතකොට පුතාලට ලොකු දැනුමක් මේකෙන් ලබා ගන්න හැකියාව තියෙනවා. ඊට අමතරව පුතේ මේ අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න. හැමදාම එතකොට පුතාලට හවස 3 වෙද්දී අද දවසට අදාළ වීඩියෝ එක ලබා ගන්න පුළුවන්. right අපි ආපහු හෙට දවසේ වීඩියෝ එකකින් හම්බෙමු.